1, 2, 3, come on. ආයුබෝවන් දරුවනේ අද දින ඔබ සූදානම් වෙන්නේ අපට සාමාන්‍ය පෙළ ගණිතය විෂය දෙවන ප්‍රශ්න පත්‍රය ජ්‍යාමිතික නිර්මාණ ගැටලුවට සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය මූලික සංකල්ප ප්‍රායෝගික පුහුණුව සහ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වූ සියලු විෂය කොටස් ආවරණය පරිදි ඉදිරිපත් කරන පාඩමකටයි. මම මෙහිදී පළමුවෙන්ම ජ්‍යාමිතික නිර්මාණ සඳහා අවශ්‍ය සංකල්ප, ඒ සඳහා ඔබට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව සහ විභාගයේදී ලැබෙන ගැටලු සඳහා ආදර්ශ ප්‍රශ්න සහ විසඳුම් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඔබ මේ පාඩම ඉතා හොඳින් අධ්‍යයනය කර නිර්මාණ රේඛා පැහැදිලිව පෙනෙන පරිදි කවකටුව රූල සහ පැන්සල පමණක් යොදාගෙන ඔබේ නිර්මාණ කුසලතාවය වැඩි කරගත යුතුයි. මෙමගින් ඔබට සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත එක ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ ප්‍රශ්න 25න් එක් ප්‍රශ්නයක් ලකුණු 2ක්, දෙවැනි ප්‍රශ්න පත්‍රයේ නිර්මාණ ගැටලුවේ ලකුණු 10ක් වූ ලකුණු 200කින් 12ක් සාර්ථකව ලබා ගැනීමට අද දින අවස්ථාව ලැබීම පිළිබඳව මම ඉතාමත්ම සතුටු වෙනවා. හොඳයි, අපි එහෙනම් අපේ කාර්යය ආරම්භ කරමු. ලක්ෂය අවකාශයේ කුඩාම ඉඩක් ගන්නා ස්ථානය ලක්ෂය ලෙස හඳුන්වනු ලැබේ. මේ අපේ පොතක පැන්සල මගින් තබනු ලබන තිතකින් පෙන්눔 කරන අතර එය A, B, C ආදී වශයෙන් ඉංග්‍රීසි අකුරු මගින් හඳුන්වනු ලැබේ. සරල රේඛාව සරල රේඛාව යනු ලක්ෂ දෙකක් යා කරනු ලබන කෙටිම දුර වේ. ඔබ දකින්නේ A හා B ලක්ෂ දෙක යා කිරීමෙන් සෑදෙන සරල රේඛාවයි. ලක්ෂපතය ලක්ෂයක යම් නියමයකට අනුව ගමන් කරන ගමන් මාර්ගය ලක්ෂපතය වේ. මෙය අපගේ විෂය නිර්දේශයට අනුව කොටස් 4කට බෙදා වෙන් කළ හැකිය. 1. ලක්ෂයකට සමදුරින් පිහිටි ලක්ෂයන්ගේ පතය. 2. ලක්ෂ දෙකකට සමදුරින් පිහිටි ලක්ෂයන්ගේ පතය. 3. සරල රේඛාවකට සමදුරින් පිහිටි ලක්ෂයන්ගේ පතය. 4. සරල රේඛා දෙකකට සමදුරින් පිහිටි ලක්ෂයන්ගේ පතය. ලක්ෂයකට සමදුරින් පිහිටි ලක්ෂයන්ගේ පතය. ඒ ලක්ෂයක සිට මීටර් 3ක් දිග කඹයක ගැට ගැසූ අශ්වයෙකු හට ඇවිදීමට හැකි උපරිම දුර සහිත ගමන් මාර්ගය වෘත්තයක් බව පැහැදිලි වේ. ලක්ෂ දෙකකට සමදුරින් පිහිටි ලක්ෂයන්ගේ පතය. A සහ B ලක්ෂ දෙක සරල රේඛාවකින් යා කරන්න. දැන් OA සහ OB සමාන වන පරිදි AB රේඛාවේ හරි මැද ලක්ෂයද පිළිවෙලින් O1, O2, O3, O4 යනාදී වශයෙන් තවත් ලක්ෂ කිහිපයක් ලකුණු කරමු. මෙම ලක්ෂ යා කිරීමෙන් රේඛාවක් ලැබේ. එම සරල රේඛාව AB සරල රේඛාවට ලම්බක බවද ඔබට පෙනෙනු ඇත. ලක්ෂ දෙකකට සමදුරින් පිහිටි ලක්ෂයන්ගේ පතය එම ලක්ෂ දෙක යා කරනු ලබන සරල රේඛාවේ ලම්බ සමච්ඡේදකයේ මත පිහිටන බව දැන් ඔබට පැහැදිලි වේ. සරල රේඛාවකට සමදුරින් පිහිටි ලක්ෂයන්ගේ පතය AB සරල රේඛාවක් අඳිමු. එහි වම් පස
එම රේඛාවට සමාන දුරින් පිහිටි ලක්ෂයන් කිහිපයක් ලකුණු කරමු. දැන් එම ලක්ෂ්‍ය යා කරමු. මෙහිදී AB රේඛාවට සමාන්තර තවත් රේඛාවක් ලැබේ. මේ ආකාරයටම AB රේඛාවට දකුණු පසින්ද තවත් රේඛාවක් නිර්මාණය කළ හැකිය. මෙලෙස සරල රේඛාවකට සමදුරින් පිහිටි ලක්ෂයන්ගේ පතය එම රේඛාවට සමාන්තරව එම රේඛාව දෙපසින් පිහිටයි. සරල රේඛා දෙකකට සමදුරින් පිහිටි ලක්ෂයන්ගේ පතය AB හා CD සරල රේඛා දෙකක් අඳිමු. මෙම සරල රේඛා දෙක Oහිදී ඡේදනය වේ. දැන් AB රේඛාවේ හා BC රේඛාවේ සිට සමදුරින් පිහිටි ලක්ෂයන් කිහිපයක් ලකුණු කරමු. මෙම ලක්ෂයන් යා කරමු. එවිට ඔබ දකින්නේ AB රේඛාව සහ BC රේඛාව ඡේදනය වන ලක්ෂ්‍ය හරහා යන තවත් රේඛාවකි. මෙම රේඛාව AB හා CD රේඛා මගින් සාධන කෝණයේ සමච්ඡේදකය වේ. සරල රේඛා දෙකක් අතර කෝණය AB සහ AC රේඛා දෙක ඒ ලක්ෂයේදී ඡේදනය වී ඇත. මෙම රේඛා දෙක අතර ඇති ආනතිය රේඛා දෙක අතර කෝණය ලෙස හැඳින්වේ. මෙම කෝණයේ අගය අංශක වලින් මනිනු ලැබේ. ත්‍රිකෝණය පාද තුනකින් පමණක් සෑදී ඇති සංවෘත රූපේ. මෙහිදී ත්‍රිකෝණයක් කෝණානුව සහ පාදානුව ආකාර කිහිපයකට විස්තර කිරීමට පුළුවන්. කෝණානුව ත්‍රිකෝණ වර්ග කිරීම. ත්‍රිකෝණයේ කෝණ තුනම අංශක 90ට වඩා අඩු කෝණ ඇතුළත් ත්‍රිකෝණය සුළු කෝණී ත්‍රිකෝණයක් යනුවෙන් හැඳින්වේ. කෝණයක් පමණක් අංශක 90ට වැඩි සහ අංශක 180ට අඩු කෝණයක් සහිත ත්‍රිකෝණය මහා කෝණී ත්‍රිකෝණය. එක් ඍජු කෝණයක් පමණක් අඩංගු ත්‍රිකෝණය ඍජු කෝණී ත්‍රිකෝණයකි. පාදානුව ත්‍රිකෝණයක් වර්ග කිරීම. පාද තුනම සමාන ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණය නම් වේ. පාද දෙකක් පමණක් සමාන ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක් වේ. පාද තුනම එකිනෙකට අසමාන ත්‍රිකෝණය විෂමපාද ත්‍රිකෝණයක් වේ. පරිවෘත්තය ත්‍රිකෝණයක ලක්ෂ හරහා යන වෘත්තය එම ත්‍රිකෝණයේ පරිවෘත්තය වේ. අන්තර්වෘත්තය ත්‍රිකෝණයක ඇතුළතින් පාද ස්පර්ශ කරන වෘත්තය අන්තර්වෘත්තය නමින් හැඳින්වේ. බහිර්වෘත්තය ත්‍රිකෝණයක එක් ලක්ෂයක සිට විහිදී යන පාද දෙකක් දික් කිරීමෙන් එම දික් කළ පාද දෙක සහ ත්‍රිකෝණයේ ඉතිරි පාදයේ ස්පර්ශ කරන වෘත්තය ත්‍රිකෝණයේ බහිර්වෘත්තයයි. චතුරස්‍රය ඕනෑම පාද හතරකින් සෑදී ඇති සංවෘත රූපය චතුරස්‍රයක් නම් වේ. චතුරස්‍රයේද පාද පිහිටා ඇති පිළිවෙල අනුව කොටස් කිහිපයකට බෙදා පෙන්විය හැකිය. පාද හතරම දිගින් සමාන වූ සියලුම කෝණ ඍජු කෝණ වූ චතුරස්‍රය සමචතුරස්‍රයක් වේ. සම්මුඛ පාද යුගල් දෙකම සමාන සියලුම කෝණ ඍජු කෝණ වන චතුරස්‍රය ඍජු කෝණාශ්‍රයක් වේ. සම්මුඛ පාද යුගල් දෙකම සමාන හා සමාන්තර වන චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වේ. පාද හතරම එකිනෙකට සමාන වන සමාන්තරාශ්‍රය රොම්බසයක් වේ. එක් පාද යුගලයක් පමණක් සමාන්තර වූ චතුරස්‍රය ත්‍රපීසියමක් වේ. වෘත්තයක ස්පර්ශක වෘත්තයක ගෑවී යන රේඛාවකට ස්පර්ශකයක් යයි කියනු ලැබේ. මෙහි වෘත්තයේ අරය සහ ස්පර්ශක රේඛාව අතර කෝණය අංශක 90ක් වේ. කෝණ නිර්මාණය කෝණමානයක් භාවිතා නොකර අඩිරූල කවකටුව සහ පැන්සල පමණක් භාවිතා කරමින් කෝණයක් නිර්මාණය කරන පිළිවෙල. AB නම් රේඛා ඛණ්ඩයක් ඇඳ ගන්න. දැන් කවකටුවගෙන A ලක්ෂයේ කවකටුව තබා XY නම් ඡාපයක් ඇඳ ගන්න. කවකටුවේ දුර වෙනස් නොකර එම දුරමගෙන X සිට මීට පෙර ඇති ඡාපය කපන්න. එම ස්ථානයේ P යනුවෙන් සලකුණු කරන්න. දැන් AP දික් කරන්න C දක්වා. දැන් BAC
අංශක 60ක් බව ඔබට පෙනෙනු ඇත. කෝණ සමච්ඡේදකයක් නිර්මාණය කිරීම. ඕනෑම BAC කෝණ නිර්මාණය. අංශක 90ක කෝණයක් නිර්මාණය කරමු. මුලින් පැහැදිලි කළ පරිදි අංශක 120ක කෝණයක් නිර්මාණය කරගනිමු. දැන් BAP කෝණය සමානයි අංශක 60ක්ද PAQ කෝණය සමානයි අංශක 60ක්ද ලෙස ඔබට ලැබී ඇත. Q සහ P අතර කෝණය සමච්ඡේදනය කරමු. එම සමච්ඡේදක ලක්ෂය සහ A ලක්ෂය යා කරමු. දැන් BAX කෝණය අංශක 90ක් ලෙස ඔබට ලැබෙනු ඇත. අංශක 75ක කෝණයක් නිර්මාණය කරමු. පෙර පැහැදිලි කළ පරිදිම අංශක 90ක කෝණයක් නිර්මාණය කරගනිමු. දැන් අංශක 90 සහ 60 අතර කෝණය සමච්ඡේදනය කරගනිමු. දැන් BAY කෝණය අංශක 75ක් ලෙස ලැබේ. අංශක 45ක කෝණයක් නිර්මාණය කරමු. පෙර පරිදිම අංශක 90ක කෝණයක් නිර්මාණය කර ගැනීමට ඔබට දැන් හැකියාව ලැබී ඇත. එම අංශක 90 කෝණය සමච්ඡේදනය කරගනිමු. දැන් BAE කෝණය සමානයි අංශක 45ක් ලෙස ලැබී ඇත. අංශක 30ක කෝණයක් නිර්මාණය කරමු. මුලින්ම අංශක 60ක කෝණයක් නිර්මාණය කරගනිමු. දැන් එය සමච්ඡේදනය කරගනිමු. දැන් BAF කෝණය අංශක 30ක් ලෙස ඔබට ලැබී ඇත. කෝණ සමච්ඡේදකයක් නිර්මාණය කිරීම. ඕනෑම BAC කෝණයක් පළමුව නිර්මාණය කරගනිමු. දැන් අපි A ලක්ෂයේ කවකටුව තබා XY නම් ඡාපයක් ඇඳගනිමු. දැන් නැවතත් කවකටුවට ඕනෑම දුරක්ගෙන X ලක්ෂයේ කවකටුව තබා කෝණයේ ඇතුළතින් ඡාපයක් නිර්මාණය කරමු. නැවතත් Y ලක්ෂයේ සිටද එම ආකාරයටම පෙර ඡාපය කැපී යන පරිදි තවත් ඡාපයක් නිර්මාණය කරමු. එම ඡාප දෙක කැපුණු ලක්ෂය P ලෙස නම් කරමු. දැන් AP යා කරන්න. දැන් AP රේඛාවෙන් BAC සමානව කොටස් දෙකකට බෙදී ඇති බව අපට පෙනේ. කෝණයක් පිටපත් කර ගැනීම. කෝණයක් පිටපත් කර ගැනීම යනු දී ඇති කෝණයකට සමාන කෝණයක් වෙනත් ස්ථානයක නිර්මාණය කිරීමයි. දී ඇති BAC කෝණය සලකා බලමු. පළමුව දී ඇති කෝණයේ AB රේඛාව අපට අවශ්‍ය ස්ථානයේ A1 B1 ලෙස ලකුණු කරගනිමු. දැන් කවකටුවට ඕනෑම දුරක්ගෙන A ලක්ෂයේ තබා AB X හිදීද AC Y හිදීද ඡේදනය වන පරිදි XY ඡාපයක් ඇඳගනිමු. එම දුරමගෙන A1 B1 රේඛාවේද එක් පැත්තක X1 Y1 ඡාපයක් ඇඳගනිමු. දැන් දී ඇති BAC කෝණයේ තරම සොයා ගැනීමට XY දුර අරගනිමු. දැන් එම දුර X1 Y1 ලෙස අපගේ රූපයේ ලකුණු කරගනිමු. දැන් A1 Y1 C1 දක්වා දික් කරගනිමු. දැන් BAC සමාන කෝණයක් B1 A1 C1 වශයෙන් අපට ලැබී ඇත. සරල රේඛාවක ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කිරීම. AB සරල රේඛාවක් නිර්මාණය කරගනිමු. ඊට පසු AB රේඛාවෙන් භාගයකට වැඩි දුරක් කවකටුවටගෙන A ලක්ෂයේ සිට රේඛාවට දෙපසින්ම ඡාප දෙකක් අඳිමු. එලෙසම B ලක්ෂයේ සිටද ඡාප දෙකක් ඇඳගනිමු. දැන් එම ඡාප ඡේදනය වන ස්ථාන දෙක යා කරන්න. එම යා කළ සරල රේඛාව AB රේඛාවේ ලම්බ සමච්ඡේදකයයි. ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම. පහත දත්තයන් දී ඇති විට ත්‍රිකෝණයක් නිර්මාණය කිරීමට හැකියාව ඇත.
අංක 1 ත්‍රිකෝණයක පාද තුනේ දිග දී ඇති විට. අංක 2 ත්‍රිකෝණයක පාද දෙකක දිග සහ එම පාද දෙක අතර කෝණය දී ඇති විට. අංක 3 ත්‍රිකෝණයක පාදයක් සහ එම පාදයේ දෙපස කෝණ දෙක දී ඇති විට. අංක 4 ඍජු කෝණී ත්‍රිකෝණයක කර්ණය සහ තවත් පාදයක් දී ඇති විට. ත්‍රිකෝණයක පාද තුනේම අගයන් දී ඇති විට. AB සමානයි සෙන්ටිමීටර 7ක්ද, BC සමානයි සෙන්ටිමීටර 3ක්ද, AC සමානයි සෙන්ටිමීටර 2ක්ද වන අගයන්ගෙන ත්‍රිකෝණයක් නිර්මාණය කරමු. මුලින්ම දිග වැඩිම පාදය වන AB පාදය නිර්මාණය කරගනිමු. ඉන්පසු BC සමානයි සෙන්ටිමීටර 3ක් වන පරිදි කවකටුවට සෙන්ටිමීටර 3ක් තරගනිමු. B ලක්ෂය මත කවකටුව තබා ඡාපයක් ඇඳ ගන්න. දැන් AC සමානයි සෙන්ටිමීටර 2ක් වන පරිදි කවකටුවට සෙන්ටිමීටර 2ක් ගෙන A ලක්ෂයේ කවකටුව තබා ඡාපයක් ඇඳ ගනිමු. දැන් ඔබට පෙනෙනවා ඇති මෙම ඡාප දෙක එකිනෙකට ඡේදනය නොවන බව. එනම් දැන් ඔබට වැටහෙනවා ඇති දිගම පාදයට වඩා අනෙක් පාද දෙකේ එකතුව ත්‍රිකෝණයක් නිර්මාණය කිරීමට වැඩි විය යුතු බව. දැන් නැවතත් AB සමානයි සෙන්ටිමීටර 7යි, AC සමානයි සෙන්ටිමීටර 5ක් සහ BC සමානයි සෙන්ටිමීටර 4ක් වන ත්‍රිකෝණයක් නිර්මාණය කරමු. AB සමානයි සෙන්ටිමීටර 7ක් වන පරිදි AB රේඛාව නිර්මාණය කරගනිමු. ඉන්පසුව කවකටුව සෙන්ටිමීටර 5ක් ගෙන A ලක්ෂයේ කවකටුව තබා AC පාදයේ සඳහා ඡාපයක් ඇඳ ගන්න. දැන් කවකටුවට සෙන්ටිමීටර 4ක් ගෙන B ලක්ෂයේ කවකටුව තබා BC පාදයේ සඳහා ඡාපයක් ඇඳ ගන්න. දැන් එම ඡාප දෙක ඡේදයෙන් ලක්ෂයේ සිට A සහ B යා කරන්න. දැන් ඔබට ABC ත්‍රිකෝණය ලැබී ඇත. අංක 2 ත්‍රිකෝණයක පාද දෙකක් හා එම පාද දෙක අතර කෝණය දී ඇති විට ත්‍රිකෝණයක් නිර්මාණය කරමු. AB සමානයි සෙන්ටිමීටර 5ක්ද, BC සමානයි සෙන්ටිමීටර 4ක්ද, BAC කෝණය සමානයි අංශක 45ක්ද වන ත්‍රිකෝණය නිර්මාණය කරමු. AB සමානයි සෙන්ටිමීටර 5ක් වන පරිදි AB පාදය නිර්මාණය කරගනිමු. දැන් BAC කෝණය අංශක 45ක් වීම සඳහා A ලක්ෂයේ කවකටුව තබා ඡාපයක් ඇඳ ගනිමු. එම දුරමගෙන අංශක 60ක් සහ අංශක 120 සඳහා ඡාප දෙකක් ඇඳ ගනිමු. එම ඡාප දෙක අතර දුර සමච්ඡේදනය කරගෙන අංශක 90ක කෝණයක් ඇඳ ගනිමු. දැන් අංශක 90 කෝණය සමච්ඡේදනය කර අංශක 45ක් ඇඳ ගනිමු. ඊට පසු එම පාදයේ දිග සඳහා සෙන්ටිමීටර 4ක් ගෙන C ලක්ෂය ලකුණු කරගනිමු. දැන් BC යා කරමු. දැන් ඔබට ABC ත්‍රිකෝණය ලැබී ඇත. ත්‍රිකෝණයක පාදයක් සහ කෝණ දෙකක් දී ඇති විට එම ත්‍රිකෝණය නිර්මාණය කරමු. AB සමානයි සෙන්ටිමීටර 6ක්ද, BAC කෝණය සමානයි අංශක 60ක්ද, ABC කෝණය සමානයි අංශක 30ක්ද වන ත්‍රිකෝණය නිර්මාණය කරගනිමු. AB සමානයි සෙන්ටිමීටර 6ක් වන පරිදි AB නම් රේඛාව නිර්මාණය කරගනිමු. BAC කෝණය සමානයි අංශක 60ක් වන පරිදි A ලක්ෂයේදී අංශක 60ක කෝණයක්ද ABC කෝණය සමානයි
අංශක 30ක් වන පරිදි B ලක්ෂයේදී අංශක 30ක කෝණයක්ද නිර්මාණය කරගනිමු. එම රේඛා දෙක ඡේදනය වන ලක්ෂය C නම් වේ. දැන් ඔබට ABC ත්‍රිකෝණය ලැබී ඇත. ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය සහ පාදයක් දී ඇති විට ත්‍රිකෝණයක් නිර්මාණය කරගනිමු. ABC කෝණය සමානයි අංශක 90ක්ද, AC සමානයි සෙන්ටිමීටර් 5ක්ද, AB සමානයි සෙන්ටිමීටර් 4ක්ද වන පරිදි ත්‍රිකෝණයක් නිර්මාණය කරගනිමු. සෙන්ටිමීටර් 4ක් වන AB පාදය මුලින්ම නිර්මාණය කරගනිමු. B ලක්ෂයේදී අංශක 90ක කෝණයක් නිර්මාණය කරගනිමු. දැන් කව කටුවට සෙන්ටිමීටර් 5ක් දුරක්ගෙන A ලක්ෂයේ කව කටුව තබා AC සඳහා ඡාපයක් ඇඳ ගනිමු. එම ඡාපයෙන් අංශක 90 කෝණයේ ඇඳිපාදයේ කැපෙන ලක්ෂය C නම් වේ. දැන් ඔබට ABC ත්‍රිකෝණය ලැබී ඇත. පරිවෘත්තයක් නිර්මාණය කිරීම. ත්‍රිකෝණයක පරිවෘත්තයක් යනු ත්‍රිකෝණයට පිටතින් ත්‍රිකෝණයේ ලක්ෂ හරහා යන වෘත්තයයි. අපි ලක්ෂපත පාඩමේදී ඉගෙනගත් ලක්ෂ දෙකකට සමදරින් පිහිටි ලක්ෂයන්ගේ පතය එම ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකයයි. දැන් A හා C ට සමදරින් පිහිටි ලක්ෂයන්ගේ පතයත් C සහ B ට සමදරින් පිහිටි ලක්ෂයන්ගේ පතයත් A සහ C ට සමදරින් පිහිටි ලක්ෂයන්ගේ පතයත් නිර්මාණය කරමු. මෙම ලක්ෂපත හමුවන ස්ථානයේ යනු එම ලක්ෂ තුනටම සමදරින් පිහිටි ලක්ෂයන්ගේ පතයයි. එම ස්ථානයේ කේන්ද්‍රය වශයෙන්ද එහි සිට ලක්ෂයකට ඇති දුර අරය වශයෙන්දගෙන වෘත්තය නිර්මාණය කරමු. වෘත්තයක් නිර්මාණය කිරීමට මුලින්ම කේන්ද්‍රයක් සහ අරයක් අවශ්‍ය බව අපි දනිමු. මේ කේන්ද්‍රය යනු ලක්ෂ තුනට සමදරින් පිහිටි ලක්ෂය වේ. මෙම කේන්ද්‍රය අපි සඳහන් කරන වෘත්තයේ පරිකේන්ද්‍රයයි කියනු ලැබේ. අන්තර්වෘත්තය නිර්මාණය කිරීම. අන්තර්වෘත්තය යනු ත්‍රිකෝණයක ඇතුළතින් පාද ස්පර්ශ කරන වෘත්තයයි. එහි කේන්ද්‍රය සොයා ගැනීම සඳහා සෑම පාද දෙකකටම සමදුරින් පිහිටි ලක්ෂය සොයා ගැනීමට අවශ්‍ය වේ. ලක්ෂපත පාඩමේදී අපි ඉගෙනගත් පාද දෙකකට සමදුරින් පිහිටි ලක්ෂයන්ගේ පතය එම පාද දෙක අතර කෝණයේ සමච්ඡේදකයයි. දැන් සෑම පාද දෙකකටම සමදුරින් පිහිටි ලක්ෂයන්ගේ පතය ඇඳ ගනිමු. එම ලක්ෂපත තුනම හමුවන ලක්ෂය එම පාද තුනටම සමදුරින් පිහිටි ලක්ෂයන්ගේ පතය වේ. එම ලක්ෂය කේන්ද්‍රය වශයෙන්ද එහි සිට පාදයකට ඇති ලම්බක දුර අරය වශයෙන්ද ගෙන අඳිනු ලබන වෘත්තය එම ත්‍රිකෝණයේ අන්තර්වෘත්තයයි. බහිර්වෘත්තය නිර්මාණය කිරීම. බහිර්වෘත්තය යනු ත්‍රිකෝණයක එක් ලක්ෂයක සිට විහිදී යන පාද දෙකක් දික් කිරීමෙන් එම පාද දෙක සහ තුන්වන පාදය ස්පර්ශ කරන වෘත්තයයි. ABC ත්‍රිකෝණයේ AB පාදය සහ AC පාදය දික් කරමු. B බාහිර කෝණය සහ C හි බාහිර කෝණය සමච්ඡේදනය කරමු. එම සමච්ඡේදක හමුවන O ලක්ෂයේ සිට පාදයකට OX ලම්බකයක් නිර්මාණය කරමු. OX අරය වශයෙන්ද O කේන්ද්‍රය වශයෙන්දගෙන වෘත්තයක් නිර්මාණය කරමු. මෙම වෘත්තය ABC ත්‍රිකෝණයේ බහිර්වෘත්තයයි. වෘත්තයක ස්පර්ශක. වෘත්තයක දෙන ලද ලක්ෂයකදී ස්පර්ශකයක් නිර්මාණය කිරීම. O කේන්ද්‍රය වූ වෘත්තයක් ඇඳ ගනිමු. එහි පරිධිය මත X ලක්ෂයේදී වෘත්තයට ලම්බකයක් අඳිමු. ස්පර්ශකයක් සහ අරය අතර කෝණය අංශක 90ක් බව අපි දනිමු. එසේනම් අපි OX යා කරමු. OXට XCදී අංශක 90ක කෝණයක් නිර්මාණය කරමු. දැන් ඔබට XCදී වෘත්තයට ස්පර්ශකයක් ලැබී ඇත.
දෙන ලද ලක්ෂයක සිට වෘත්තයකට ස්පර්ශකයක් නිර්මාණය කිරීම. දී ඇති x ලක්ෂයේ සිට O කේන්ද්‍රය වූ වෘත්තයකට ස්පර්ශකයක් නිර්මාණය කිරීමේදී ස්පර්ශකයේ සහ අරය අතර කෝණය අංශක 90ක් වන බව අපි දනිමු. එම කෝණය අංශක 90ක් වීමට නම් අර්ධ වෘත්තයක කෝණය අංශක 90ක් වේ යන ක්‍රමය භාවිතා කිරීමෙන් OX විස්කම්භයක් වන වෘත්තයක් නිර්මාණය කරගනිමු. දැන් එම වෘත්ත දෙක ඡේදනය වන ලක්ෂ හා x ලක්ෂය යා කිරීමෙන් එම ස්පර්ශක ලැබේ. චතුරස්‍රයකට වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණයක් නිර්මාණය කිරීම. ABCD චතුරස්‍රයට වර්ගඵලයෙන් සමාන දික්කල AB මත E ලක්ෂය පිහිටියා වූද ADE ත්‍රිකෝණය නිර්මාණය කරන අයුරු අපි බලමු. ඔබට මෙහිදී පෙනෙනවා ඇති ඔබට දී ඇති චතුරස්‍රයට සහ ත්‍රිකෝණයට යන දෙකටම පොදු කොටසක් තිබෙන බව. අපි එම කොටස ඉවත් කරමු. දැන් E සමානයි සෙන්ටිමීටර් 7ක්ද AD සමානයි සෙන්ටිමීටර් 6ක්ද BAC කෝණය සමානයි අංශක 30ක්ද BAD කෝණය සමානයි අංශක 90ක්ද වේ. 1. ඉහත තොරතුරු දල රූප සටහනක දක්වන්න. 2. ABCD චතුරස්‍රය නිර්මාණය කරන්න. 3. දික්කල CD පාදය T හිදී හමුවනසේ DB රේඛාවට සමාන්තරව AT නිර්මාණය කරන්න. 4. BT යා කරන්න. 5. ABCD චතුරස්‍රයට වර්ගඵලයෙන් සමාන වන ත්‍රිකෝණය නම් කරන්න. ABCD චතුරස්‍රයේ දල සටහන අඳිමු. අපට දී ඇති දත්තයන්ට අනුව AB රේඛාව නිර්මාණය කරගනිමු. ඊට පසු BAC කෝණය සමානයි අංශක 30ක්ද BC සමානයි සෙන්ටිමීටර් 7ක්ද BAD කෝණය සමානයි අංශක 90ක්ද AD සමානයි සෙන්ටිමීටර් 6ක්ද වන ලෙස දල සටහන අඳගනිමු. මෙම දල සටහන ඇඳීමේදී නිර්මාණයක් අවශ්‍ය නොවේ. රේඛාවල දිගද මැන පෙන්වීම අවශ්‍ය නැත. දෙවන කොටස ABCD චතුරස්‍රය නිර්මාණය කරමු. දැන් ඔබ සටහන් කරගත් දල සටහනට අනුව ඔබට පෙනෙනවා ඇති ABC ත්‍රිකෝණය නිර්මාණය කිරීමට අවශ්‍ය සියලුම දත්තයන් දී ඇති බව. දැන් සෙන්ටිමීටර් 6.8ක් වන පරිදි AB රේඛාව නිර්මාණය කරගනිමු. ඉන්පසු BAC කෝණය සමානයි අංශක 30ක් වන පරිදිද නිර්මාණය කරගනිමු. ඉන්පසු BC දුර වන සෙන්ටිමීටර් 7ක් කවකටුවටගෙන B ලක්ෂයේ කවකටුව තබා අංශක 30ක් ඇඳගත් රේඛාව කැපී යනසේ C ලක්ෂය ලකුණු කරගනිමු. දැන් BAD කෝණය සඳහා A ලක්ෂයේදී අංශක 90ක කෝණයක් නිර්මාණය කරගනිමු.
දැන් AD පාදයේ සඳහා කවකටුවට සෙන්ටිමීටර් 6ක් ගෙන ඒ ලක්ෂයේ තබා අංශක 90 කෝණය සඳහා යොදාගත් රේඛාව දිගේ සෙන්ටිමීටර් 6ක් ලකුණු කරගනිමු. එම ලක්ෂය D ලක්ෂය වේ. දැන් CD යා කරමු. දැන් ඔබට අවශ්‍ය ABCD චතුරස්‍රය ලැබී ඇත. දැන් CD පාදය දික් කරන්න. BD රේඛාවට සමාන්තර වන පරිදි ඒ හරහා රේඛාවක් නිර්මාණය කිරීමේදී රේඛා දෙකක් සමාන්තර වේ නම් එම රේඛා දෙක අතර සෑදෙන කෝණ ඒකාන්තර කෝණ සමාන වේ යන ප්‍රමේය භාවිතා කරමු. දැන් PDA කෝණයට සමාන වන ලෙස DAT කෝණය නිර්මාණය කරමු. කවකටුවට යම් දුරක් ගෙන D ලක්ෂයේ තබා XY නම් ඡාපයක් කපා ගන්න. එම දුරම A ලක්ෂයේ තබාද X1 Y1 නම් ඡාපයක් ඇඳ ගනිමු. දැන් BAD තරම සොයා ගැනීමට X ලක්ෂයේ කවකටුව තබා Y ලක්ෂයට ඇති දුර සලකුණු කර ගනිමු. එම දුරම X1 ලක්ෂයේ සිට එම ඡාපයේ Y1 ලක්ෂය ලකුණු කර ගන්න. දැන් A සිට Y1 ලක්ෂය හරහා අඳින ලද රේඛාව දික් කළ CD රේඛාව T හිදී හමු වේ. දැන් BT යා කරන්න. ABCD චතුරස්‍රයේ වර්ගඵලයෙන් සමාන වන ත්‍රිකෝණය නම් කරන්න. ඔබට දැන් ලැබී ඇති රූප සටහනේ BCD ත්‍රිකෝණය ඔබට පෙනෙනවා ඇති. එම BCD ත්‍රිකෝණයට ABD ත්‍රිකෝණය එකතු කළ විට ABCD චතුරස්‍රය සෑදෙනු ඇත. තවද BCD ත්‍රිකෝණයට BDT ත්‍රිකෝණය එකතු කළ විට BCT ත්‍රිකෝණය සෑදෙනු ඇත. නමුත් BDT ත්‍රිකෝණය සහ BDA ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන ත්‍රිකෝණ දෙකක. එම ත්‍රිකෝණ දෙක වර්ගඵලයෙන් සමාන වීමට හේතුව එම ත්‍රිකෝණ දෙකම විහිදී යන්නේ PD වන එකම ආධාරකයෙන් සහ එම ත්‍රිකෝණ දෙක පිහිටා තිබෙන්නේ එකම සමාන්තර රේඛා දෙකක් අතර වීමයි. එම නිසා ABCD චතුරස්‍රයේ වර්ගඵලයෙන් සමාන වන ත්‍රිකෝණය BCT ත්‍රිකෝණය වේ. සරල ධාරයක් සෙන්ටිමීටර මිලිමීටර පරිමාණය හා කවකටුව පමණක් භාවිතා කරමින් 1 AB සමානයි සෙන්ටිමීටර 6.3ද AE සමානයි සෙන්ටිමීටර 3.8ද AED සමානයි අංශක 120ද BAE සමානයි ABC සමානයි අංශක 105ක් වූ EB සමානයි AC සමානයි ED සමානයි CD වූ ABCDE පංචාශ්‍රය නිර්මාණය කරන්න. දෙවන කොටස එම පංචාශ්‍රය වර්ගඵලයට සමාන වර්ගඵලයක් සහිත චතුරස්‍රයක් නිර්මාණය කරන්න.
පළමුව මේ ආකාරයට දල සටහනක් ඇඳගනිමු. අපට දී ඇති දත්ත අනුව පළමුව AB රේඛාව ඇඳගනිමු. දැන් BAE කෝණය සමානයි අංශක 105ක් සහ AE සමානයි සෙන්ටිමීටර් 3.8ක් වන පරිදිද ABC කෝණය අංශක 105ක් වන පරිදිද AED කෝණය අංශක 120ක් වන පරිදිද සහ EB සමානයි AC සමානයි ED සමානයි DC වන පරිදි ලකුණු කර දල සටහනක් ඇඳගනිමු. මෙම දල සටහන ඇඳගත් පසු ඔබට පෙනෙනවා ඇති මෙම නිර්මාණය පටන් ගැනීම සඳහා ABE ත්‍රිකෝණය නිර්මාණය කිරීමට අවශ්‍ය සියලුම දත්තයන් දී ඇති බව. දැන් සෙන්ටිමීටර් 6.3ක් වන පරිදි AB රේඛාව නිර්මාණය කරගනිමු. ඊට පසු කව කටුවගෙන A ලක්ෂයේ තබා ඡාපයක් ඇඳගනිමු. එම ඡාපයේ AB රේඛාව කැපෙන ලක්ෂයේ සිට කව කටුව එම දුරමගෙන අංශක 60ක් සහ අංශක 120ක් යන ස්ථාන ලකුණු කරගනිමු. අංශක 60ක් සහ 120 යන ඡාප සමච්ඡේදනය කර අංශක 90 ලබා ගනිමු. ඉන්පසු අංශක 90 සහ 120 කෝණය අතර සමච්ඡේදනය කරගනිමු. දැන් ඔබට අංශක 105ක කෝණයක් ලැබී ඇත. එම අංශක 105 කෝණය හරහා ඇඳි රේඛාවට සෙන්ටිමීටර් 3.8ක් ගෙන E යනුවෙන් ලකුණු කරගනිමු. එම E ලක්ෂය හා B ලක්ෂය යා කරගනිමු. දැන් ABE ත්‍රිකෝණය ඔබට ලැබී ඇත. නැවතත් AED සමානයි අංශක 120ක් වන පරිදි E ලක්ෂයේදී අංශක 120ක කෝණයක් නිර්මාණය කරමු. කව කටුවට ඕනෑම දුරක් ගෙන E ලක්ෂයේ සිට තවත් ඡාපයක් ඇඳගනිමු. එම දුරමගෙන එම ඡාපයේ අංශක 60 සහ 120 ලකුණු කරගනිමු. BAE කෝණය සමානයි අංශක 105ක් නිර්මාණය කළ ආකාරයටම ABC සමානයි අංශක 105ක් වන පරිදිම ABC නිර්මාණය කරගන්න. දැන් අපි බලමු ඉහත දත්තයන් දෙස. BE සමානයි ED සමානයි AC සමානයි CD වන බව අපි දනිමු. මෙම දත්තයන් වලින් අපි BE පාදයේ දිග ලබා ගැනීමට පුළුවන්. දැන් කව කටුවට BE දිග අරගනිමු. ඉන්පසු කව කටුව E ලක්ෂයේ තබා ED සඳහා ඡාපයක් ලකුණු කරගනිමු. දැන් නැවතත් D ලක්ෂයේ කව කටුව තබා C ලක්ෂයක් ලකුණු කරගනිමු. දැන් ඔබට අවශ්‍ය ABCDE පංචාශ්‍රය ලැබී ඇත.